වැට් ආදරයට වැට් කියලා කිව්වට පුතේ ඔකේ හරිම නම තමයි value added tax සිංහලෙන් කියනවා නම් එකතු කළ අගය මත බදු පාඩමේ මාතෘකාව සාකච්ඡා කරන්න පටන් ගන්න කලින් මම මේකේ පසුබිම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් ඔයගොල්ලන්ට මොකද්ද මේ VAT කියලා කියන්නේ VAT බදු tax කියලා කියන්නේ මොකද්ද tax කියලා කියන්නේ බද්දක හරි දැන් අපේ වගේ රටක බදු අය කර ගැනීම සම්බන්ධ සම්පූර්ණ බලය තියෙන රජය සහ ඒ රජය නියෝජනය කරන පළාත් පාලන ආයතන වලට. හරි. ඒතර බදු කියන එක තමයි රජයක ප්‍රධාන ආදායම් මාර්ගය. රජයක ප්‍රධාන ආදායම් මාර්ගය. හරි. අපි මේ බදු කියන එකේ දැන් අපි මෙහෙම කිව්වොත් එහෙම රටක සමස්ත ආදායම රජයක ලංකාවේ ගත්තොත් එහෙම ලංකාවේ රජයේ සමස්ත ආදායමෙන් 90% විතර ප්‍රමාණයක් තියෙනවා බදු ආදායම. 90% විතර රජයේ සම්පූර්ණ ආදායමෙන් 90% විතර බදු ආදායම තමයි නියෝජනය වෙන්නේ. බදු හරහා තමයි 90% රජයේ ආදායම උපයන්නේ. දැන් අපි මේ රජයේ බදු ආදායම ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා ඍජු බදු සහ වක්‍ර බදු කියලා. දැන් ඍජු බදු කියලා කියන්නේ කෙලින්ම ගන්න. මිනිස්සු ආදායම උපයනකොට ඒ උපයන ආදායමෙන් එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ දේපල මත ඒගොල්ලන්ගේ ධනය මත කෙලින්ම බදු ගන්නවා නම් අපි කියනවා ඍජු බදු. වක්‍ර බදු කියන්නේ පොරාට බදු ගන්න. බදු ගන්නවයි කියලා කියන්නේ නැතුව බදු ගන්න. ඒක තමයි වක්‍ර බදු. හරි. ඍජු බදු කියලා කියන්නේ කෙලින්ම බදු අය කිරීම. වක්‍ර බදු කියලා කියන්නේ බදු අය කරනවයි කියලා කියන්නේ නැතුව බදු ගන්න. හරි. ඒතර ගොඩක් වෙලාවට මේ වක්‍ර අපි රජයේ ලංකාවේ රජය ගත්තොත් එහෙම ලංකාවේ රජයේ බදු ආදායම ඍජු බදු වලට වඩා වැඩිපුරම නියෝජනය වෙන්නේ වක්‍ර බදු. භාණ්ඩ හා සේවා මත අය කරන බදු. ඒ වක්‍ර බදු විශේෂයක් තමයි අපි මේ කතා කරන්නේ VAT කියලා. රජය පුද්ගලයන්ගෙන් ණය කරන මිනිසුන්ගෙන් ණය කරන වක්‍ර බදු කියන බදු විශේෂයට අයත් කරන බදු වර්ගයක් තමයි මේ VAT කියලා කියන්නේ. නැත්නම් එකතු කළ අගය මත බදු කියලා කියන්නේ. හරි. ඕකේදී වෙන්නේ මොකද? නිෂ්පාදන ක්‍රියාවලිය. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා ගමන් කිරීමේ ක්‍රියාවලියක සෑම අධීරකයේදීම අදාළ නිෂ්පාදකයේ වටිනාකමට අලුතෙන් එකතු වෙන අගය මත රජය බදු විදියට යම් ප්‍රමාණයක් අය කිරීමක්. මම කිව්වේ හොඳට තේරුම් ගන්න. නිෂ්පාදකයාගේ සිට පාරිභෝගිකයා දක්වා භාණ්ඩයේ ගමන් කරන බෙදා හැරීමේ ක්‍රියාවලියක සෑම අධීරකදීම භාණ්ඩයේ වටිනාකමට අලුතින් එකතු වන ප්‍රමාණය මත රජය බදු විදියට යම් මුදලක් අය කරනවා. හරි. ඒකයි කියන්නේ එකතු කළ අගය මත බදු කියන්නේ. එකතු කළ අගය මත බදු. value added tax. අතරමදී මේ බද්ද අය කරන්නේ අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ අවසාන පාරිභෝගිකයා. අවසාන පාරිභෝගිකයා තමයි සම්පූර්ණයෙන්ම මේ භාණ්ඩයේ වටිනාකම මත බදු ගෙවන්න ඕනේ. ඔහොම කිව්වට ඔයාලට මේ කියන කතාව තේරෙන්නේ නැහැ මම දන්නවා. හරි.
මම ප්‍රායෝගික උදාහරණයක් එක්ක මේක පැහැදිලි කිරීමක් කරන්න. අයදන්න යම් නිෂ්පාදකයෙක් ඉන්නවා. ඒ නිෂ්පාදකයා රුපියල් 10 මේ නිෂ්පාදකයා රුපියල් 1000කට යම් භාණ්ඩයක් වෙළඳපොළට සපයනවා. රුපියල් 1000කට එයා නිෂ්පාදකයක් වෙළඳපොළට සපයනවා. දැන් මේ මත රජය බදු ඇති භාණ්ඩයක් රටේ නිෂ්පාදනයට අලුතින් එකතු වුණු වගේක් නේ. එයා අලුත් භාණ්ඩයක් නිෂ්පාදනය කරන රුපියල් 1000. හරි. ඔන්න ඔය අලුතෙන් රටේ නිෂ්පාදනය වන භාණ්ඩයේ මත තමයි පුතේ ඒ භාණ්ඩයේ වටිනාකම මත තමයි රජයේ බදු ඇති. හරි. අපි තුමුකෝ රජයේ බදු අනුපාතය 110යි වැට් අනුපාතය 110යි. ඉතින් රජය මම මෙතන ඇන්දේ රජයේ බදු අනුපාතය වැට් අනුපාතය කීයද 110යි. දැන් මේ නිෂ්පාදකයා රුපියල් 1000ක භාණ්ඩයක් නිෂ්පාදනය කරා නම් රුපියල් 1000ක වටිනාකමක් සහිත භාණ්ඩයක් නිෂ්පාදනය කරා නම් පුතේ මෙයාට සිද්ධ වෙනවා 110ක් භාණ්ඩයේ වටිනාකම වගේ 110ක් රජයට බදු ගෙවන්න. භාණ්ඩයේ වටිනාකම වගේ 110ක් රජයට බදු ගෙවන්න වෙනවා. දැන් භාණ්ඩයේ වටිනාකම 1000යි නම් 1000ට 110ක් බලුවම ඔයා දන්න වටිනාකම කීයද 100යි. හරි. එහෙනම් මේ නිෂ්පාදකයා රුපියල් 1000ක වටිනාකමක් රටේ නිෂ්පාදනයේට අලුතෙන් එකතු කරපු නිසා රජය ඒ මත රුපියල් 100ක් බදු විදියට අය කරනවා. හරිනේ කරලාද? හැබැයි මේ බද්ද ඇත්තටම ගෙවන්න ඕනේ කවුද? ගෙවන්නේ කවුද? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. හරි. උදේ රජය කියලා තියෙනවා ව්‍යාපාර වලට වැට් සඳහා ලියාපදිංචි කරන්න කියලා. ඒ ස්පීකර් එක ඔන් කරගෙන ඉන්න කෙනා පොඩ්ඩක් ඕෆ් කරන්න ඕනේ. කවුරුහරි රජය මොකද්ද කියලා තියෙන්නේ? රජය කියලා තියෙනවා ඕන කෙනෙක්ට අපි ගාව වැට් සඳහා ලියාපදිංචි වෙන්න පුළුවන්. හරි. මොකද්ද මේ වැට් සඳහා ලියාපදිංචි වෙනවා කියලා කියන්නේ? සා ඒ තුලින් මේ ව්‍යාපාරයට ලැබෙන ප්‍රතිලාභ නැත්නම් වාසිය කුමක්ද? අනේක ඔයා දැනගෙන ඉන්න ඕනේ. උදේ යම් ව්‍යාපාරයක් වැට් සඳහා ලියාපදිංචි වුණාම ඒගොල්ලන්ට පුළුවන් මේ වැට් බර වැට් බර නෙවෙයි වැට් බර කියන්නේ වැට් ගෙවීම එයාගේ පාරිභෝගිකයන්ට එයාගේ භාණ්ඩ මිලදී ගන්නා පාර්ශවයෙන් විතර. එයාගේ වැට් බර එයාට පුළුවන් පාරිභෝගිකයන් නැත්නම් ගනුදෙනු කරුට විතර කරන්න. හරි. එතකොට ඒක තමයි වැට් සඳහා ලියාපදිංචි කිරීම තුලින් යම් ව්‍යාපාරිකයෙක් ලබන වාසිය. අපි තුමු මේ නිෂ්පාදකයා වැට් සඳහා ලියාපදිංචි වූ පුද්ගලයෙක්. පාර්ශවයක්. උදේ වැට් සඳහා ලියාපදිංචි වෙන්න ඕනෑම ව්‍යාපාරයකට බෑ. ඒකට අදාළ තියෙනවා නිර්දේශ ටිකක්. ඒ නිර්දේශ සම්පූර්ණ කරොත් විතරක් ඒ ව්‍යාපාරයට වැට් සඳහා ලියාපදිංචි වීමේ හැකියාවක් තියෙනවා. හරි. දෛනික පිරිවැටුම නැත්නම් වාර්ෂික පිරිවැටුම යම් සීමාවකට වඩා වැඩි වෙන්න ඕනේ. හරි. ඒගොල්ලන්ගේ ප්‍රාග්ධනීය සීමාවන් තියෙනවා. හරි. ඒ ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම හා සම්බන්ධ තත්ත්වයන් තියෙනවා. ඒතර මේ නීතිමය අවශ්‍යතාවයන් රෙගුලාසි සම්පූර්ණ කරාම ඕනෑම ව්‍යාපාරයකට වැට් සඳහා ලියාපදිංචි වීමේ හැකියාවක් තියෙනවා. හරි. යම් ව්‍යාපාරයක් වැට් සඳහා ලියාපදිංචි වුණාම එයාට තියෙන ප්‍රතිලාභය නැත්නම් වාසිය තමයි එයාට පුළුවන් වැට් බර පාරිභෝගිකයාට නැත්නම් ගනුදෙනු කරට විතර කරන්න. හරි. ඒතර ඒකෙන් අදහස් වෙන්නේ පුතේ එයා විසින් රජයට ගෙවිය යුතු බද්ද එයාට පුළුවන් තමන්ගේ ගනුදෙනු කරුවගෙන් නැවත අය කරගන්න. අපි තුමු මෙහෙම දැන් මේ රුපියල් 1000ක වෙළඳ පෙළක් මිලක් සහිත රුපියල් 1000ක භාණ්ඩය නිෂ්පාදකයා විසින් සිල්ලර වෙළෙන්දෙට අලෙවි කරනවා. මෙයා කවුද? මෙයාම අපි ෆුඩ් සිටි. නිෂ්පාදකයා ෆුඩ් සිටියට මේ භාණ්ඩය අලෙවි කරනවා. හරි. දැන් නිෂ්පාදකයා වැට් සඳහා ලියාපදිංචි වෙච්ච ආයතනයක්. හරි. එහෙනම් එයාට පුළුවන් මේ භාණ්ඩයේ මිලට අමතරව
එයා විසින් රජයට ගෙවිය යුතු 110ක වැට් එක මේ භාණ්ඩයේ මිලට එකතු කරන්න. රුපියල් 1000 කියන භාණ්ඩයේ මිලට 110ක වැට් එක එකතු කරන්න පුළුවන් යාට. හරි. ඒතර 1000ට 110 කියන්නේ 100ක්. 100ක් එයාට පුළුවන් වැට් විදියට භාණ්ඩයේ මිලට එකතු කරන්න. එතකොට මේ ෆුඩ් සිටිය මෙයා අපි කරා කියන්නේ සිල්ලර වෙලෙන්දා කියලා. මේ සිල්ලර වෙලෙන්දා ඒ භාණ්ඩයේ මිලදී ගන්න පුතේ ඇත්තටම 1100ක් ගෙවලා. හරි. හැබැයි ඒ ගෙවන 1100න් 1000යි භාණ්ඩයේ මිල 100ක් එයා වැට් විදියට ගෙවපු ගාන. හරි. දැන් නිෂ්පාදකයා කරන්නේ අර 100 මේ ෆුඩ් සිටියෙන් ගන්න. නැත්නම් සිල්ලර වෙලෙන්දාගෙන් අරන් රජයට ගෙවි. ඇයි? නිෂ්පාදකයා වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයක්. එසා එයාගේ අතින් එයාගේ ලාච්චුවෙන් එයා වැට් ගෙවන්න ඕනේ. එයා විතන් කරා වැට් බර කාටද? සිල්ලර වෙලෙන්දාට. සිල්ලර වෙලෙන්දා තමයි මෙයාට වැට් ගෙවන්නේ. හරි. දැන් කොහොමද ගෙවුවේ? එකක් සිල්ලර වෙලෙන්දා ගෙවනවා රුපියල් 1100ක් නිෂ්පාදකයාට. ඒ ගෙවන 1100ක් අපි කව 100ක් වැට්. ඒ කියන්නේ ඇත්තටම පුතේ රුපියල් 1000ක භාණ්ඩයක් තමයි මිලදී. හරි. ඒතර වැට් විදියට ගෙවපු 100යි භාණ්ඩය වෙනුවෙන් ගෙවපු 1000යි සේරම සිල්ලර වෙලෙන්දා නිෂ්පාදකයාට ගෙවන 1100ක් තේරුම් ගන්න. හරි. දැන් අපි තුමුකෝ ෆුඩ් සිටිය නැත්නම් සිල්ලර වෙලෙන්දා වැට් සඳහා ලියාපදිංචි නොවුණු ව්‍යාපාරයක් කියලා. එහෙනම් පුතේ අවසාන වශයෙන් සිල්ලර වෙලෙන්දා තමයි මේ වැට් බර දරන්නේ. එයාට නැවත ඒ වැට් බර පාරිභෝගිකයාට ඍජුවම විතර කිරීමේ හැකියාවක් නැහැ. ඒ කිව්වේ මේ ඒ කියන්නේ පාරිභෝගිකයා සිල්ලර වෙලෙන්දා ආපහු පාරිභෝගිකයට භාණ්ඩ විකුණනවානේ. මෙයා හිතුවා මේ පාරිභෝගිකයා කියන්නේ. පාරිභෝගිකයාගෙන් භාණ්ඩයේ මිලට ඍජුවම එකතු කරලා වැට් අය කිරීමේ හැකියාවක් ෆුඩ් සිටියට නැහැ. ෆුඩ් සිටිය කොහොමනම්ද වැට් සඳහා ලියාපදිංචි වෙනවා නැත්නම්. හරි. හැබැයි පුතේ අපි තුමු ෆුඩ් සිටිය කියන්නේ සිල්ලර වෙලෙන්දා වැට් සඳහා ලියාපදිංචි වෙච්ච ආයතනයක් කියලා. එයාට දැන් පුළුවන් එහෙනම් එයාටත් දැන් පුළුවන් වැට් බර පාරිභෝගිකයාට විතරයි. හරි. සාමාන්‍යයෙන් අපි ගත්ත මිලටම නෙමෙයි භාණ්ඩ විකුණන්නේ. රුපියල් 1000ක වටිනාකමක් සහිත භාණ්ඩයක් තමයි සිල්ලර වෙලෙන්දා නිෂ්පාදකයාගෙන් මිලදී ගත්තේ. පුතේ බලන්න 1000කට ගත්ත භාණ්ඩය එයා පාරිභෝගිකයාට විකුණද්දී රුපියල් 500ක් ලාභයේ විදියට තියාගන්නවා. ඒ කියන්නේ එයා ඒ භාණ්ඩය රුපියල් 1500ට තමයි පාරිභෝගිකයාට විකුණන්නේ. හොඳට බලගන්න. ඒ 1000කට ගත්ත භාණ්ඩය එයා නැවත පාරිභෝගිකයාට විකුණන්නේ කීයටද? 1500කට. හරි. මේ කියන දේවල් අහගෙන නේද ඉන්නේ? මේ කියන දේවල් දැනට පැහැදිලි කට්ටියත් උස්සන්න. තාම ඉවර නෑ. මම බලන්නේ මම මේ කියන දේවල් ඔයාලට ඇහෙනවද කියන එක විතරයි. ඇහෙන කට්ටියත් උස්සන්න. නැද්ද ළමයි කාටවත් ඇහෙන්නේ? ඇහෙනවනේ හරි. දැන් 1000ක මිලක් සහිත භාණ්ඩ 100ක් වැට් ගෙවලා 1100කට ගත්තා. හරි? කොහොමද 1100කට ගත්තේ 1000ක භාණ්ඩ වැට් ගෙවපු කතාව පොඩ්ඩක් අමතක කරමු. 1000කට ගත්ත භාණ්ඩ 500ක් ලාභ තියාගෙන එයා 1500ට පාරිභෝගිකයාට විකුණනවා. හරි? දැන් මෙයාත් වැට් සඳහා ලියාපදිංචි වෙච්ච කෙනෙක් නේ. එහෙනම් සිල්ලර වෙලෙන්දා ෆුඩ් සිටියටත් පුළුවන් දැන් මක් කරන්නද? වැට් බර පාරිභෝගිකයාට විතර කරා. ඒ කියන්නේ පුතේ අර 1500යි කියන මිලට එයාට 110ක් වැට් එකතු කිරීමේ හැකියාවක් තියෙනවා. 1500ට 110 කියන්නේ 150යි. හරි. හරි. ඒතර භාණ්ඩයේ මිලට 1500යි වැට් විදියට 150යි පාරිභෝගිකයා සේරම 1650 මේ සිල්ලර වෙලෙන්දාට ගෙවුවා. හරි. එතන බාණ්ඩේ පාරිභෝගිකයා ගෙවන 1650න් 150 මොනවද? වැට්. හරි. 150ක් මොනවද වැට්? ඒතර සිල්ලර වෙලෙන්දාට දැන් 150ක් වැට් විදියට පාරිභෝගිකයාගෙන් ලැබෙනවා.
හරි. හැබැයි දැන් ඒකේ යාට ආදායමක් නෙවෙයිනේ පුතේ. පාරිභෝගිකයාගෙන් මේ වැට් අය කරාට ඒ වැට් එක යා නැවත රජයට ගෙවිය යුතුයි. ඒ ගෙවනකම් යාට ඒක වගකීමක්. ණයක්. හරි. පාරිභෝගිකයාගෙන් වැට් විදියට 150ක් ගත්තා. 150න් 100ක් දැනටමත් එයා වැට් විදියට ගෙවලා තියෙනවා. ඇයි මේ භාණ්ඩේ මිලදී ගන්නකොට නිෂ්පාදකයාට එයා වැට් විදියට 100ක් ගෙවුවනේ. නේද? ඒ නිසා අර පාරිභෝගිකයාගෙන් අය කරපු 150ම එයා නැවත රජයට ගෙවිය යුතු නෑ පුතේ. මොකද එයා දැනටමත් මේ භාණ්ඩේ මිලදී ගන්නකොට නිෂ්පාදකයාට 100ක් වැට් ගෙවලා තියෙනවා. නිෂ්පාදකයා හරහා පාරිභෝගිකයාට 100ක් එයා දැනටමත් වැට් ගෙවලායි තියෙන්නේ. එහෙමනම් මේ ගත්තු 150න් එයා රජයට නැවත ගෙවන්න ඕනේ කීයක් විතරද? 50ක් විතරයි. භාණ්ඩ රජයේ බදු ආදායම් කීයද කියලා? මේ නිෂ්පාදිතය මත රජයට බදු ආදායම් විදියට හම්බ වෙනවා නිෂ්පාදකයාගෙන් 100ක් සිල්ලර වෙළෙන්දාගෙන් 50ක්. ඒ කියන්නේ රජයට හම්බ වෙනවා රුපියල් 150ක්. මේ 150ම දැන් ගෙවුවේ කවුද පුතේ? මේ 150ම ගෙවුවේ කවුද? අවසාන වශයෙන් මේ 150කම බද්ද කවුරු ගෙවපු එකක්ද? කියන්න බාන්න කවුරු හරි? අවසාන වශයෙන් මේ 150ක බද්ද රජයට ගෙවලා තියෙන්නේ කවුද? දැන් මෙතෙන්දී නිෂ්පාදකයා 100ක් ගෙවනවා තමයි රජයට. මෙතෙන්දී සිල්ලර වෙන්දා 100ක් ගෙවනවා තමයි. මේ සිල්ලර වෙන්දා 50ක් ගෙවනවා තමයි රජයට. හැබැයි නිෂ්පාදකයා ගෙවන 100 එයා සිල්ලර වෙන්දාගෙන් අය කරගන්නවා. ඒ 100ත් එක්කම තව 50ක් වැඩිපුරත් එක්ක 150ක් සිල්ලර වෙන්දා පාරිභෝගිකයාගෙන් අය. එහෙනම් පුතේ ඇත්තටම මේ පාරිභෝගිකයා තමයි රජයට මේ 150ක බද්ද ගෙවලා තියෙන්නේ. ඒකයි මම කිව්වේ අදාළ භාණ්ඩයේ හෝ සේවාවේ අවසාන පාරිභෝජන වටිනාකම මත තමයි මේ වැට් අය කිරීම සිද්ධ වෙන්නේ. තේරුණාද? right. අපහැදිලිතාවයක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙන තැනක් තියෙනවා නම් කියන්නේ මේ කියපු කතන්දරේ. නම් පුළුවන් තරම් සරලව තමයි මේක පැහැදිලි කිරීම කරේ. අතරම මෙච්චර ලොකු දැනුමක් අපිට වැට් සම්බන්ධ ගිණුම් තැබීමේදී අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් මේ වැට් ක්‍රමය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි යම් අදහසක් මම උත්සාහ කරේ ඔයාගේ ඔළුවට දාන්න. මේ කියන කතාව තේරුණා. අපහැදිලි කෙනෙක් ඉන්නවා නම් අද උස්සන්න බෑ. මම ආපහු පැහැදිලි කිරීම කරන්නම් පුතේ උන්නා. මම ගුවන් නිෂ්පාදකයෙක් භාණ්ඩයක් නිෂ්පාදනය කරලා වෙළඳපොළට දානවා. තව මම කතා කරන්නේ. දැන් මම කියවනේ මේම දෙයක්ත් කියවනේ. බෙදා හැරීමේ ක්‍රියාවලියේ සෑම අධීරකම නිෂ්පාදිතයේ වටිනාකමට අලුතෙන් එකතු වූ වටිනාකමක් තමයි මේ බදු අය කිරීම වෙන්නේ. ඒතර මේ 1500ක බද්ද හැදෙන්නේ මෙහෙම පුතේ. එක පැත්තකින් නිෂ්පාදකයා නිෂ්පාදිතයේ වටිනාකමට 100ක් 1000ක් එකතු කරනවානේ. නිෂ්පාදකයා අලුතෙන් 1000ක වටිනාකම රටේ නිෂ්පාදනයට එකතු කරනවා. ඒතර එයා එකතු කරන 1000ට 110 බැලුවොත් එතන 100යි. ආපහු සිල්ලර වෙලෙන්ද පාරිභෝගිකයාට මේ භාණ්ඩය අලෙවි කරනකොට තව 500ක් නිෂ්පාදිතයේ වටිනාකමට ලාභයේ විදියට එකතු කරනවා. දර සිල්ලර වෙලෙන්දා නිෂ්පාදිතයේ වටිනාකමට අලුතෙන් එකතු කරමු 500ට 110ක් ඒ කියන්නේ පුතේ 50යි. භාණ්ඩ දැන්. හරි. මේ භාණ්ඩ නිෂ්පාදකයා විසින් රුපියල් 100ක් භාණ්ඩයේ වටිනාකමට අලුතෙන් එකතු කරා. සිල්ලර වෙලෙන්දා නිෂ්පාදකයා විසින් රුපියල් 1000ක් භාණ්ඩයේ වටිනාකමට අලුතෙන් එකතු කරා. ඒ මත 110ක් රජයට බදු විදියට 100ක් ආවා. සිල්ලර වෙලෙන්දා 500ක් භාණ්ඩයේ වටිනාකමට අලුතෙන් එකතු කරා. ඒ මත 110ක් 50ක් රජයට බදු විදියට ආවා. ඔන්න 150ක රජයේ බදු ආදායම හැදුනේ. ඒකයි පුතේ කියන්නේ එකතු කළ අගය මත බදු. එකතු කළ අගය මත බදු. හැබැයි කවුරු කොහොම මේ භාණ්ඩයේ වටිනාකමට අලුතෙන් අගයක් එකතු කරත් අවසාන වශයෙන් මේ බදු බර දරන්නේ කවුද? පාරිභෝගිකයා. මොකද නිෂ්පාදිතයේ වටිනාකමට පාරිභෝගිකයා 1650ක් ගෙවුවා. ඒකත් 1650යි
භාණ්ඩයේ වටිනාකමට ගෙවන්නේ 1500යි. ඉතුරු 150ක් ගෙවන්න රජයට බදු විදියට. ඒකදී බලන්න භාණ්ඩයක හෝ සේවාවක අවසන් පාරිභෝජන වටිනාකම මත රජය විසින් අය කරන බද්දක් එකතු කළ අගය මත බදු ලෙස හැඳින්වේ. බෙදා හැරීමේ ක්‍රියාවලියක සෑම අධ්‍යයනකදීම යම් නිෂ්පාදිත වටිනාකමට අලුතින් එකතු වන අගය මත බදු අය කිරීමක් මේදී සිදු වේ. භාණ්ඩයක හෝ සේවාවක අවසන් පරිභෝජන වටිනාකම මත රජය විසින් අය කරන බද්දක්. බෙදා හැරීමේ ක්‍රියාවලියක සෑම අධ්‍යයනකදීම නිෂ්පාදිත වටිනාකමට අලුතින් එකතු වෙන අගය මත බදු අය කිරීමක් මේදී සිදු වේ. ඒ දෙපැත්තෙන්ම ওই බද්ද සකස් වෙන ආකාරය මම කතා කරා. භාණ්ඩයේ අවසාන පරිභෝජන වටිනාකම 1500යි. රජයේ බදු ආදායම 150යි. ඒතර 1500ට 110ක් විදිහට තමයි 150 හැදෙන්නේ. හරි. ඊළඟට මම ගෝ නිෂ්පාදකයා භාණ්ඩයේ වටිනාකමට අලුතෙන් එකතු කර ගන්න 1000යි. ඒ මත 110ක් 100යි. ආපහු සිල්ලර වෙලෙන්දා භාණ්ඩයේ වටිනාකමට අලුතෙන් එකතු කර ප්‍රමාණය 500යි. ඒ මත 110ක් 50යි. 100යි 50 එකතු කරලා තමයි 150 හැදෙන්නේ. හරි. right. ඊට පස්සේ බලන්න රජයට මෙම බදු ගෙවිය යුත්තේ අදාළ නිෂ්පාදනයේ අවසන් පාරිභෝගිකයා වේ. හරිනේ. මම ගෝ පාරිභෝගිකයා තමයි අවසානයේදී මේ බද්ද ගෙවන්නේ. අවසාන පාරිභෝගිකයා ලෙස රජය සලකනු ලබන්නේ අදාළ බෙදා හැරීමේ ක්‍රියාවලිය තුළ වැට් සඳහා ලියාපදිංචි නොවූ පළමු ව්‍යාපාරයයි. හරි. right. එතකොට දැන් මම කිව්වා මේ සිල්ලර වෙලෙන්දා වැට් සඳහා ලියාපදිංචි වෙලා නැත්තම් එයාට වැට් බර නැවත පාරිභෝගිකයාට විතන් කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් වැට් ගෙවන්න ඕනේ යා. සිල්ලර වෙලෙන්ද ගෙවන්න ඕනේ වැට් එක. හරි. එයාට බෑ නැවත මේ වැට් බර පාරිභෝගිකයාට විතන්. හරි. හැබැයි දැන් සිල්ලර වෙලෙන්දත් වැට් සඳහා ලියාපදිංචි වෙලා තිබ්බ හින්දා එයාට පුළුවන් පාරිභෝගික අවසන් පාරිභෝගිකයාට වැට් සඳහා වැට් බර පටවන්න. හරි. right. බලන්න දැන් සිල්ලර වෙලෙන්දා වැට් සඳහා ලියාපදිංචි වෙච්ච නැති ආයතනයක් නම් මම කිව්වා සිල්ලර වෙලෙන්දා තමයි අවසන් පාරිභෝගිකයා විදිහට රජය සලකන්නේ. ඒත් සිල්ලර වෙලෙන්දාගෙන් තමයි වැට් ඉල්ලන්නේ. හැබැයි සිල්ලර වෙලෙන්දත් වැට් සඳහා ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරයක් නිසා දැන් රජයේ වැට් ඉල්ලන්නේ සිල්ලර වෙලෙන්දාගෙන් නෙමෙයි පාරිභෝගිකයාගෙන්. හරි. පාරිභෝගිකයාට වැට් බර විතන් කිරීමේ හැකියාවක් සිල්ලර වෙලෙන්දාට තියෙනවා. right. බලන්න අපෝ ඒ කොටස කියමු රජයට මෙම බදු ගෙවිය යුත්තේ අදාළ නිෂ්පාදනයේ අවසන් පාරිභෝගිකයා වේ. අවසන් පාරිභෝගිකයා ලෙස රජය සලකනු ලබන්නේ අදාළ බෙදා හැරීමේ ක්‍රියාවලිය තුළ වැට් සඳහා ලියාපදිංචි නොවූ පළමු ව්‍යාපාරයයි. හරි. right. අදාළ අවශ්‍යතා සම්පූර්ණ කළ පසු ඕනෑම ව්‍යාපාරයකට වැට් සඳහා ලියාපදිංචි විය හැක. වැට් සඳහා ලියාපදිංචි වූ පසු එම ව්‍යාපාරයට වැට් බර තම ගනුදෙනු කරු වෙත විතන් කිරීමේ හැකියාවක් පවතී. මෙන්න මේ කියන කතාව අපිට වැට් සම්බන්ධ ගිණුම්කරණයේ කතා කරද්දී වැදගත් වෙනවා. ඒකින්දා මේ කොටස යටින් ඉරක් ගහගන්න. මොකද වැට් සඳහා ලියාපදිංචි වූ පසු එම ව්‍යාපාරයට වැට් බර හරියට කියන්න ඕනේ වැට් බර වයන්න වෙනුවට ලයන්නේම දාන්න එපා. හරි. වැට් බර තම ගනුදෙනු කරු වෙත විතන් කිරීමේ හැකියාවක් පවතී. හරි. අපි කතා කරන්න යන්නේ වැට් සඳහා ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරයක වැට් සම්බන්ධ ගිණුම් තැබීම. මොකද ඒක තමයි වැදගත්. වැට් සඳහා ලියාපදිංචි නොවු ව්‍යාපාරයක වැට් සම්බන්ධ ගිණුම් තැබීමක් ගැන විශේෂයෙන් කතා කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒ වගේ ව්‍යාපාරයකට වැට් අය කරන්න හැකියාවක් නැහැ. ඒගොල්ලෝ කරන්නේ වැට් ගෙවන එක විතරයි. හරි. ඒතර වැට් ගෙවද්දි පුතේ ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ඒ ගෙවන වැට් එක භාණ්ඩයේ මිලේම කොටසක් විදියට ගැනුම් වියදමේම කොටසක් විදියට ගිණුම්ගත කරන්න. මම කිව්වේ ඒ වැට් සඳහා ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරයක් නම් නොවිච්ච ව්‍යාපාරයක් නම්. හැබැයි වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයක වැට් ගිණුම් තැබීම සම්බන්ධ කතන්දරේ සම්පූර්ණයෙන්ම වෙනස්.
හරි ඒක අවබෝධ කර ගැනීම සඳහා අදාළ අභ්‍යාසයක් තමයි මම ඔයාලට මේ දීලා තියෙන්නේ. හරි ව්‍යාපාරයක යම් කාල සීමාවක් තුළ සිදු වූ ගනුදෙනු කිහිපයක් පහත දැක්වේ. අත්පිට විකුණුම් බැට් සහිත 2200 රුපියල් 1000. ණයට විකුණුම් වැට් සහිත 3300 වැට් සහිත අත්පිට ගැනුම් වැට් රහිත 1000යි ණයට ගැනුම් වැට් රහිත 1500යි දුරකථන ගාස්තු ගෙවීම වැට් සහිත 220යි වැට් එක්ක දුරකථන ගාස්තු ගෙවලා 220යි ආපසු එවුම් වැට් සහිත 550යි ආපසු යම් වැට් රහිත 300යි මේ ව්‍යාපාරයේ වැට් සඳහා ලියාපදිංචි වූ ව්‍යාපාරයේකී ඉහත සියලු ගනුදෙනු සමග 10%ක වැට් සම්බන්ධ වී ඇත. උදේ මෙයා කියනවා මේ ව්‍යාපාරයේ වැට් සඳහා ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරයලු මෙන්න මේ කියන කතාව බලන්න. ඉහත සියලු ගනුදෙනු සමග 10%ක් වැට් සම්බන්ධ වී ඇත. දැන් මේවා නම් අවුලක් නැහැනේ. ආපසු එවුම් මෙයා කියනවා කෙලින්ම වටිනාකම දෙන්නේ වැට් සහිත වටිනාකම කියනවා. දුරකථන ගාස්තු ගෙවීම මෙයාද කියනවා වැට් සහිත වටිනාකම තමයි දෙන්නේ කියලා. හරි. විකුණුම් දෙකත් ණයට විකුණුම් අත්පිට විකුණුම් දෙකත් එයා කියනවා හරි අපි දෙන්නේ වැට් සහිත වටිනාකම තමයි. හැබැයි මේ ගැනුම් අත්පිට ගැනුම් සහ ණයට ගැනුම් සහ ආපසු යවුම් දෙන්නේ වැට් රහිත වටිනාකම කියලා. හරි. දැන් එතන වැට් රහිත වටිනාකම කියලා දුන්නට පල්ලෙහාන් කියනවා සියලු ගනුදෙනු සමග 10%ක වැට් සම්බන්ධ වී ඇත. ඒ කියන්නේ පුතේ භාණ්ඩ මිලදී ගනිද්දී ඒ මිලදී ගත්ත භාණ්ඩ මතත් වැට් සම්බන්ධ වෙලා තියෙනවා. නමුත් ඔයාලට වටිනාකම දෙද්දී වටිනාකම විදියට දීලා තියෙන්නේ වැට් නැතුව ගන්න. වටිනාකම මොන විදියට දුන්නත් ප්‍රශ්නයක් නැහැ. වැට් එක්ක වටිනාකම දුන්නත් වැට් නැතුව වටිනාකම දුන්නත් ඔයාලට වැට් හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. වටිනාකම දෙන විදිහ අදාළ නැහැ. අදාළ ඒ ගනුදෙනුවත් එක්ක වැට් සම්බන්ධ වෙලා තියෙනවද නැද්ද කියන්නේ. හරි? පල්ලෙහාන් කියනවා සියලු ගනුදෙනු සමග වැට් සම්බන්ධ වී ඇත. මේ එතකොට ඔය ගනුදෙනුත් එක්ක සම්බන්ධ වෙච්ච වැට් සම්බන්ධ ගිණුම් දැවීම කරන්නේ කොහොමද? අන්න ඒක තමයි පුතේ වැට් සඳහා ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අපි කතා කරන්න යන්නේ. ඔබ විසින් ඉහත එක් එක් ගනුදෙනු ගිණුම් ගත කිරීමට අදාළ ditth සටහන් ලියන්න. ditth සටහන් විතරයි අහලා තියෙන්නේ. ගිණුමුත් ඕනේද ඔයගලන්ට? නිකන් ගිණුමුත් හදමු දුන්න ඕන එකක් වෙන්න කියලා. එහෙනම්යි. පළයන් ලියාගන්න තව ප්‍රශ්නයක් කොහොමද ඔයක ලියාගත්ත එකනේ. තව ප්‍රශ්නයක් ලියාගන්න. එම ගනුදෙනු ගිණුම් වල සටහන් කර පෙන්වන්න පිටුවක් විතර ඉඩ තියන්නම ditth සටහන් ලියන්න. පිටුවක් විතර ditth සටහන් ලියන්න පිටුවක් විතර ඉඩ තියන්න. ඉඩ තියලා ඊළඟ පිටුවේ ගිණුම් ගා ගන්න. ගිණුම් කීයක් ඕනද? ඔයාලට ගිණුම් ඕනේ 1යි 2යි 3යි 4යි 5යි 5යි 6යි 7යි 8යි 9යි. ඔව් නේද? ගිණුම් ගිණුම මුදල් පාලන ගිණුම ණය ගැති පාලන ගිණුම ගැනුම් ගිණුම ණහිමි පාලන ගිණුම දුරකථන ගාස්තු ගිණුම ආපසු යම් ගිණුම් වැට් එච්චරයි නමයි 8යි දැන් 8ක් ගහ ගන්නකො අපි බලමු 9ක් මට කලින් කවුන්ට් එකේදී 9ක් ආවා දැන් කවුන්ට් එකේදී 8යි බලන්න අපි වැට් සම්බන්ධ ගිණුම් දැවීම කතා කරන්නේ දැන් උදේ තියෙනවා අංක 1 ගනුදෙනුව ඒ තමයි මොකද්ද පේනද අංක 1 ගනුදෙනුව අත්පිට විකුණුම් මත වැට් අත්පිට විකුණුම් මත වැට් ඒ අත්පිට විකුණුම් වටිනාකම දීලා තියෙන පුතේ වැට් එක්ක අපිට බලන්න මේ වැට් අනුපාතය හැදෙන විදිය සාමාන්‍යයෙන් මෙහෙමයි විදිය වැට් භාණ්ඩේ මිල මතනේ වැට් අය කරන්නේ වැට් රහිත භාණ්ඩේ මිලට තමයි පුතේ වැට් එක දුන්නා මේක හොඳට බලන්න ඔයාලා අනාගතයේදී වැදගත් වෙන කාරණා ඕකේ වැට් රහිත වටිනාකම තමයි වැට් අය කරන්නේ වැට් රහිත වටිනාකම 100ක් නම්
तो වැට් අනුපාතය 10 කියන්නේ. ඉතින් මේ ගාණ කියන්නේ වැට් අනුපාතය 10 කියන්නේ. ඒ භාණ්ඩයේ ඇත්තම වටිනාකම 100ක් නම් වැට් විදිහට 10ක් අය කරනවා. හරි? ඒතර වැට් එකතු කරාට පස්සේ වැට් සහිත වටිනාකම භාණ්ඩයේ වැට් සහිත වටිනාකම කීයක් වෙනවද? 110ක්. හරි? බලන්න මම කිව්ව දේ තේරුණාද කියලා? මේක තමයි වැට් අනුපාතයේ තේරුම. වැට් අනුපාතයේ අදහස තේරුම මොකද්ද? වැට් රහිත නැත්නම් භාණ්ඩයේ සැබෑ වටිනාකම 100යි නම් වැට් විදියට 10ක් අය කරනවා. ඒතර වැට් සහිත වටිනාකම 110. ප්‍රතිශතයේ තේරුම මොනවද මුලින්ම දරන් ඉන්නවා. හරි? එතකොට අංක 1 ගනුදෙනුව තියෙන්නේ අත්පිට විකුණු. අත්පිට විකුණු. අත්පිට විකුණු වටිනාකම දීලා තියෙනවාට වැට් සහිත අත්පිට විකුණු වටිනාකම කියන්නේ කීයද රුපියල් 1000 වලින් ගත්තොත් 2200. හරි? දැන් මේ වැට් සඳහා ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරයක්. ඒ කියන්නේ එයාට පුළුවන් බදු බර පාරිභෝගිකයට විතරයි. හරි? දැන් මේ ව්‍යාපාරය කියලා හිතන්නකො. වෙලා තියෙන්නේ මොකද්ද? මේ ව්‍යාපාරය පාරිභෝගිකයන්ට භාණ්ඩ විකුණනවා. 2200කට විකුණලා තියෙනවා. හැබැයි 2200 කියන්නේ වැට් එක භාණ්ඩේ වටිනාකම. ඇත්තටම 2200කට භාණ්ඩ විකුණනද? නැහැ. ඒතර ඔයා හොයාගන්න ඕනේ මෙයා කීයක භාණ්ඩකද මේ විකුණලා තියෙන්නේ? කීයක් වැට් විදියට එකතු කරලා තියෙන්නේ? වැට් සඳහා ලියාපදිංචි වෙච්ච ව්‍යාපාරයකට පුළුවන් පාරිභෝගිකයන්ගෙන් වැට් අය කරනවා. ඒතර සල්ලි වලට භාණ්ඩ විකුණුපුවත් එක්ක භාණ්ඩ යා කීයක් වැට් විදියට අය කරලා තියෙනවද? කීයක භාණ්ඩ විකුණලා තියෙනවද? 2200 කියන්නේ වැට් සහිත වටිනාකම. විකුණුම් 2200යි කිව්වහම ඔයාලට වැට් රාජිපතියේ 2200ට 100ට 10ක් බලන්න බෑ. වැට් අනුපාතය 110යි කියලා 2200ට 110ක් බලන්න බෑ. මොකද එතන අවුලක් කියනවා. ඒ මොකක්ද අවුල? 2200 කියන්නේ වැට් එක භාණ්ඩයේ වටිනාකමනේ. ඒතර ඔයා 2200ට වැට් බලනවා කියන්නේ ඔයා වැට් වලට ආපහු වැට් ගන්නවා. 2200 ඇතුලේ දැන්ටමත් වැට් තියෙනවා නම් 2200ට 110 ලැබුවොත් එහෙම ඔයා මොකද කරන්නේ? වැට් වලටත් වැට් ගන්නවා. ඉතින් 2200ට 110 බලන්න බෑ. හරි? උදේ 2200 කියන්නේ වැට් සහිත වටිනාකමනේ. ඒක ප්‍රතිශතයට අනුව සමාන වෙන්නේ 110ට. ප්‍රතිශතයට අනුව 2200 කියන්නේ 110. ඒතර බලන්න මේමයි වැට් හොයන්නේ කොහොමද? මේ බලන්න. වැට් හොයන්නේ. මේ අවශ්‍ය කටේ ලියා ගන්න. නැත්නම් කැල් එකෙන් සුළු කරගන්න. හරි? කොහොමද බලන්නේ? 2000 ඇත්තට 2200ක් කියන්නේ ප්‍රතිශතයට අනුව 110ක් නම් ප්‍රතිශතයට අනුව 10ක් කියලා කියන්නේ ඇත්තට කීයක්ද? බල උත්තරේ මට කියන්න. 110 10න් වැඩි කරලා 2200 10න් වැඩි කරලා 110ක් බෙදන්න. මට උත්තරේ කියන්න දරුවෝ 2200 10න් වැඩි කරලා 110ක් බෙදන්න. උත්තරේ මට කියන්න. අපහැදිලා ඉන්නවනම් මට උත්සාහ. කීයද උත්තරේ? 200යි. එහෙනම් වැට් විදියට එකතු කරලා තියෙන්නේ 200යි. 2200ක වැට් සහිත වටිනාකමක් ඇතුලේ වැට් 200යි නම් පුතේ භාණ්ඩේ වටිනාකම කීයද? 2000යි. බලන්න වෙලා තියෙන්නේ ඕක. 2000ක භාණ්ඩයේ වටිනාකමට 200ක්. 2000 මත 110ක්. හරිනේ? 2000ට 110 200යි. 2000ක භාණ්ඩයේ වටිනාකම මත 200ක්. වැට් එකතු කරලා 2200ට භාණ්ඩේ විකුණනවා. හරි? මේ ඉලක්කම් දෙක පේනවද? මෙතන 2000යි මෙතන 200යි. right. බලන්න ඔය ගනුදෙනුව ගිණුම්ගත කරන්නේ කොහොමද? මොකද තමයි වැදගත්. උදේ මෙතන ඇත්තටම ගනුදෙනු එකක් නෙමෙයි ගනුදෙනු දෙකක්. හරි?
ඇත්තරම අපි භාණ්ඩ විකුණලා තියෙන කීයටද 2000ට. අපි භාණ්ඩ විකුණලා තියෙන කීයටද 2000ට. ඕක එක ගනුදෙනු. හරි මතක තියාගන්න. ඒත් එකම අපි වැට් විදියට අය කරලා තියෙනවා පුතේ 200ක්. ඕක තව ගනුදෙනු. භාණ්ඩ විකුණලා තියෙන්නේ 2000ට. ඒක එක ගනුදෙනුවක්. ඒත් එකම පාරිභෝගිකයාගෙන් වැට් අය කරලා තියෙනවා 200ක්. ඒක තව ගනුදෙනුවක්. හරි. ඉතින් ඔයා මුලින්ම මට කියන්නේ මේ 2000 සම්බන්ධ දිසට අනුකූලව භාණ්ඩ විකුණු. අත්පිට මුදලට විකුණු. මේක ඔයා දන්න එක. 2000 දිස්ස සටහන මොකක්ද? කොහොමද කියන්නේ? මේ වලින් 2000 දිස්ස සටහන මොකක්ද? මේ අත්පිට මුදලට විකුණු. විකුණන්නේ සල්ලි වලට නිසා මුදල් හර වෙනවා. අපි සාමාන්‍යයෙන් කියන්නේ ලෙජරේ තියෙන මුදල් ගිණුම. මුදල් පාලන ගිණුම මුදල් පාලන ගිණුමට හර වෙනවා. 2000 මුදල් පාලන ගිණුමට හර වෙනවා. සා භාණ්ඩ විකිණීම ආදායම ඒ නිසා විකුණුම් ගිණුමට බැහැ. මුදල් පාලන ගිණුම හර 2000යි විකුණුම් ගිණුම දර 2000. උන 2000යි දිසට. 200 ඒකත් අපි පාරිභෝගිකයාගෙන් සල්ලි විදියට ගන්නවා. හරි? මේ 200ත් පාරිභෝගිකයාට සල්ලි විදියට දෙනවා. හැබැයි උදේ හැබැයි 200 සල්ලි විදියට ලැබෙන හින්දා මුදල් පාලන ගිණුමට හර කරන්න ඕනේ. ඒක හරියි. මුදල් පාලන ගිණුම හර 200. හැබැයි මං කිව්වා මේක හොඳට අහගන්න. මේක මං කිව්වා ඔයාලට අපි පාරිභෝගිකයාගෙන් 200ක් වැට් විදිහට ඉල්ලගත්තට උදේ ඒක අපේ ආදායමක්ද? ඒක අපි උපයන දෙයක්ද? නෑ. ඒ පාරිභෝගිකයාගෙන් 200ක් ඉල්ල ගන්න ආගය නැවත අපිට සිද්ධ වෙනවා රජයට ගෙවන්න. ඒතර ඔය 200 පාරිභෝගිකයාගෙන් ඉල්ලගත්තා. ඔය 200 නැවත රජයට ගෙවිය යුතු නිසා අපි ඔක සලකන්නේ වගකීමක් විදියට. මතක තියාගන්න. ඕක වගකීම. උදෝක අපි රජයට නැවත ගෙවිය යුතුයි. මේ වැට් සම්බන්ධ වගකීම සටහන් කරන්න අපි භාවිතා කරනවා කියනමක් ඒකට කියන්නේ වැට් පාලන ගිණුම. මොකද්ද? වැට් පාලන ගිණුම කියනවා. එහෙනම් වැට් පාලන ගිණුමටයි 200 වැරදෙනවා. ඔක ගණදෙනු දෙකක් විදියට ඔහොම කතා කරන්නත් පුළුවන්. නැත්නම් තනි සටහනක් විදියට කතා කරන්නත් පුළුවන්. ඒක කොහොමද? මේ බෝඩ් එකේ ඉඳ නැහැ. හරි? ඔයා මේ ඉස්සරහින් ලියා ගන්න මම යටින් ලියනවා. බාණ්ඩ එකක් අපි කීයටද බාණ්ඩ විකුණන්න රුපියල් 2000ට. ඒ රුපියල් 2000 අපිට ආදායමක්. ඒ නිසා විකුණුම් ගිණුමට බැර කරනවා 2000. හරි? අනිත් පැත්තට උදේ අපි 200ක් පාරිභෝගිකයාගෙන් වැට් විදිහට අය කරනවා. අපි කිව්වා ඒ අය කරන වැට් එක අපි නැවත රජයට ගෙවිය යුතුයි. ඒ නිසා ඒ ගන්න මුදල නැවත රජයට ගෙවනකම් අපිට ඒක වගකීමක්. නිසා වැට් පාලන ගිණුමයි කියලා ගිණුමකට බැරවිය යුතුයි 200ක්. මේ 2200ම අපි පාරිභෝගිකයාගෙන් අය කරනවා මුදල් විදියට. 2200ක් අපිට මුදල් ලැබෙනවා. ඒතර මුදල් පාලන ගිණුමට හර වෙනවා 2200. අපි ඔය ගණදෙනු දෙකක් විදියට කතා කරොත් මෙන්න දිස්සටහන. නෝ 2200ම එකපාරම ගණදෙනුවක් විදියට කතා කරොත් මෙන්න දිස්සටහන. මේ දෙකම හෝ ඔයා එකක් පොතේ ලියන්න. වගේ තරම් කරමුකෝ. දැන් දිස්සටහන එකක් විදියට ගත්තත් දෙකක් විදියට ගත්තත් වෙන්න ඕනේ මේකයි. හරි? ඔය ලොකු ගිණුමක් පොතේ වැට් පාලන ගිණුමකට පාවිච්චි කරන්න ඉඩ මදි වෙයි නැත්තම් ඈ. අන්තිම හරිය ගිණුමක් හරි කමන්නේ නැහැ. ඒක තමයි ගොඩක් ගණන් දෙනු සටහන් වෙන්නේ. හරි? මුලින් බලන්න භාණ්ඩ විකිණීම හරහා රුපියල් 2000ක ආදායමක් ලැබෙනවා. ඒක විකුණුම් ගිණුමට බැර කරන්න ඕනේ. විකුණුම් ගිණුමක් කියලා එකක් ගන්න. ඒකට බැර කරන්න දිනයක් අපි දන්නේ මුදල් කියලා රුපියල් 2000. දැන් මුදල් කියලා දාන්න. ඊට පස්සේ වැට් විදියට පාරිභෝගිකයාගෙන් අය කරපු ගාන වැට් කියලා අර කරන්න රුපියල් 200. සර් වැට් කියලා නෙමෙයි. ඒ මුදල් කියලා බැර කරන්න රුපියල් 2000යි. 200යි. ඔන්න ඔයා ඉඩ තියෙනවා නම් චුට්ටකින් ළමයි අපි මේ වැට් පාලන ගිණුම කියන එක ටිකක් විස්තරාත්මකව හදාගමු. අර දෙපැත්තේ ගන්න ගිණුමක් විදියට නෙවෙයි පල්ලෙහාන් මෙයා ලොකු ගිණුමක් විදියට ගන්න.
වැට් පාලන ගිණුම. මොකද අපි වැට් පාලන ගිණුම හදන්නේ පළවෙනි පාර්ට ජීවිතේ. ඒ නිසා මුදල් කියලා දාලා එතන ලියන්න වරහන් නැතුව මේක සාමාන්‍යයෙන් ගනුදෙනුව සටහන් කරනකොට ලියන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ තේරුම් ගන්න පුළුවන්. අත්පිට විකුණුම් මත කියලා ලියලා 200 දාගන්න. අපැහැදිලි කෙනෙක් ඉන්නවා නම් කියන්න. දැන් අත්පාද දාන්න. හරි. ඔන්න විකුණුම් ආදායම 2000 විකුණුම් ගිණුමට බැර කරා එක හරි. වැට් 200 වැට් පාලන ගිණුමට බැර කරා එක හරි. ඒ දෙකම කොහෙටද හර වෙන්නේ මොනවද? මුදල් පාලන ගිණුමට හර වෙන්න ඕන. ඒ මුදල් පාලන ගිණුම විදියට ඔයා ගන්න ගිණුමත් ටිකක් ලොකුවට ගන්න. මුදල් පාලන ගිණුම විදියට ගන්න ගිණුම ටිකක් ලොකුවට ගන්න. එතනදී විකුණුම් කියලා 2000ක් හර කරන්න වැට් කියලා 200ක් හර කරන්න. බලන්න විකුණුම් ගිණුමට 2000ක් බැර කරා වැට් පාලන ගිණුමට 200ක් බැර කරා 2000යි 200යි මුදල් පාලන ගිණුමට 2200ක් හර කරා. හරි දරුවෝ අපි යන් ණයට විකුණුම් සහ ණයට විකුණුම් මත වැට් ණයට විකුණුම් සහ ණයට විකුණුම් මත වැට් ණයට විකුණුම් සහ ණයට විකුණුම් මත වැට් ණයට විකුණුම් වැට් සහිත මේ 3300 නේ දීලා තිබ්බේ 10 වලින් මේ ගිණුම් මුලිනුත් රුපියල් 10 කියලා ලියා ගන්න. අපි 10 වලින් ගණන් හදන්න. හැම ගිණුමක් මුලින් හරන ලියන්න ඕන. දැන් ඒකෙත් වැට් හොයන්නදී ඒකෙත් වැට් හොයද්දී 3300 කියලා කියන්නේ වැට් සහිත වටිනාකම නිසා 3300ට 100ට 10ක් වා බැලුවොත් වැරදි. හරි 3300 කියලා කියන්නේ වැට් සහිත වටිනාකම නිසා වා 110ට 10ක් බලන්න. ඒතර ඔයාලට වැට් විදියට උත්තරේ ඉදී 3000. හරි. ඒතර බාණ්ඩේ මිල හැදෙන්නේ කොහොමද? වැට් සහිත විකුණුම් මිල 3300යි. ඒක ඇතුලේ වැට් 300යි කියන්නේ වැට් රහිත වටිනාකම වෙන්නේ 3000. ආවනේ ඉදිරිපත් කිරීම හරිය ලස්සනයි. නේ? ලස්සනයි නේ? right. මේ 3300 සම්බන්ධ ගිණුම් දෙකක්. වෙන්නේ පුතේ අපි රුපියල් 3000ක බාන්න ණයට විකුණනවා. ඒ ණයට විකුණුම් මත 300ක් වැට් විදියට අය කරනවා. බලන්න. අපි මුලින්ම 3000 ගිණුම් කියන විදිය කතා කරමු. 3000ක ණයට බාන්න විකුණනවා. එතකොට වෙළඳ ලැබිය යුතු දෑ පාලන හර වෙනවා. වෙළඳ ලැබිය යුතු දෑ පාලන හර වෙලා විකුණුම් ගිණුමට බැර වෙනවා. බාන්න ණයට විකිණීම සටහන් කරන්නේ මොකක්ද? වෙළඳ ලැබිය යුතු දෑ පාලන ගිණුම නැත්නම් ණයගෙදි පාලන ගිණුමට හර කරලා විකුණුම් ගිණුමට බැර කරනවා. ණයට විකිණීම 300. උදේ මේ 300ක් දැන් අපි පාරිභෝගිකයාගෙන් වැට් විදියට අය කරනවා. සල්ලි වලින් හම් වෙන්නේ නැහැ. නමුත් එයා දෙන්න ඕනේ. ණයට වික්කයි කියන්නේ එයා ආයෙ සල්ලි දෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ අපි අය කරලා ඉවරයි යන්නේ. හරි? ඒ කියන්නේ උදේ 300ක තව වැට් වගකීමක් අපිට නිර්මාණය වෙනවා. ඒ 300ත් වැට් පාලන ගිණුමට මක් වෙන්න ඕනේද? බැර වෙන්න. ඒ 300ත් මක් වෙන්න ඕනේද? වැට් පාලන ගිණුමට
බැර වෙන්න ඕනේ. හරි. වැට් පාලන ගෙනුවට 300 බැර වෙන්න. right. අපි දැන් භාණ්ඩ විකුණලා ඉවරයි. ඒ මත ඒ 300 පාරිභෝගිකයා අපිට වැට් විදියට ලබා දී යුතුයි. අපි යාගෙන් වැට් අය කිරීම කරලා ඉවරයි. සල්ලි හම්බුනේ නැති එක වෙනම කතාවක්. හරි. ඒතර අපි භාණ්ඩ විකුණලා ඉවර නිසා ඒ කියන්නේ අපි පාරිභෝගිකයාගෙන් වැට් අය කිරීම කරලා ඉවර නිසා වැට් වගකීමක් නිර්මාණය වෙනවා. ඒක වැට් පාලන ගෙනුවට බැර වෙනවා. අනිත් පැත්තෙන් පුතේ ඒක තාම හම්බෙලා නැහැ. එහෙනම් ඒක නැවතත් වෙළඳ ලැබිය යුතු දෑ අර වෙන්න 3000 සර් 3000 නෑ 300 ඒ 300ත් වෙළඳ ලැබිය යුතු දෑ ණයගැතියන්ගෙන් අපිට ලැබෙන්න ඕනේ 300ක් නිසා වෙළඳ ලැබිය යුතු දෑ කියනකොට 300 හරි. ඕක සම්පූර්ණ 3300 ම එකපාර කතා කරොත් නෙමෙයි. මේ වෙලාවේ අපිට ඇතිවන වැට් වගකීම 300යි. වැට් පාලන ගෙනුවට බැර වෙනවා 300ක්. සහ භාණ්ඩ විකුණලා අපි උපයන ආදායම 3000යි. එහෙනම් විකුණුම් ගෙනුමට බැර වෙනවා 3000ක්. ඉතින් මේ 300යි 3000යි දෙකම ණයගැතියා විසින් අපට ලබා දී යුතුයි. එහෙනම් වෙළඳ ලැබිය යුතු දෑ හරවිය යුතුයි 3300. අනම් දෙකක් විදිහට අපිට මේක ඔය විදිහට කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් තනි ගණන දෙමුවක් විදිහට මෙහෙම කතා කරන්නත් පුළුවන්. දැන් කොහොම කරත් පුතේ. හරි. කොහොම කරත් ගිණුම් වලට යන විදිය සමානයි. හරි. බලන්න. විකුණුම් ගෙනුවට බැර කරනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා රුපියල් 3000. වැට් පාලන ගෙනුමට බැර වෙනවා වෙළඳ ලැබිය යුතු දෑ කියලා එතන ලියන්නේ ණයට විකුණුම් මත කියලා රුපියල් 300ක්. හරි. මේ දෙකම හර වෙන්න ඕනේ වෙළඳ ලැබිය යුතු දෑ. වෙළඳ ලැබිය යුතු දෑ. පාලන ගෙනුම. ඒක හර වෙන්න පුතේ. කොහොමද හර වෙන්නේ? විකුණුම් කියලා 3000යි. වැට් කියලා 300යි. විකුණුම් කියලා 3000යි වැට් කියලා 300යි. බලන්න විකුණුම් ටික විකුණුම් ගිණුමට බැර වුණා වැට් ටික වැට් පාලන ගිණුමට බැර වුණා ඒ දෙකම ණයගැතියගෙන් අය වෙන්න ඕන නිසා වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට හරවනවා ෂෝක් නේද දැන් විකුණුමුත් කතා කරපු එකේ අපි ආපසු එවුම් ගැන කතා කරලා ඉමු මෙතන තියෙන්නේ ණයට විකුණුම් මත ආපසු එවුම් ණයට විකුණුම් භාණ්ඩ ආපසු එවුම් සම්බන්ධ කරගන්න නේ හරි දැන් මම අර දිත්ත සටහන් දෙකම එකට කතා කරන තැනට යනවා ඈ. මොකද එහෙම නැතුනොත් එහෙම වෙලා යනවා වැඩි. ගණදෙනු දෙකක් විදිහට කතා කරනවා. හරි. මොකද තව චූටි වෙලාවයි අපිට ඉතුරු වෙලාත් තියෙන්නේ. අර කියන්නේ මේකේ විකුණුම් වටිනාකම කීයද වැට් කීයද? ස්පීකර් ඔන් කරන් කියන්නේ. විකුණුම් කීයද වැට් කීයද? කවුද බලන්න පර්සනැලිටි එකක් තියෙන්නේ. ස්පීකර් එක ඔන් කරගෙන කතා කරන්න පුළුවන් ද? විකුණුම් කීයද වැට් කීයද? ආපසු එවුම් නේද සර්? සෝරි ඔව් ආපසු එවුම් කීයද වැට් කීයද? ආපසු එවුම් 500යි වැට් 50යි. right.
ආපසු එවුම් වැට් සහිත දේවදී 550යි. හරි. එතකොට දැන් වැට් සහිත වටිනාකම දීලා තියෙනකොට වැට් හොයන හැටි මම කිව්වා බාන්න ඕන 110යි. ආපසු එවුම් වටිනාකම 550යි නම් 110ක් sorry 110ක් වැට් නම් 110ට 10ක් බැලුවාම උත්තරේ එන්නේ 50යි. හරි. 50ක් වැට් එකතු කරාම 550ක් එනවා. ඒ කියන්නේ වැට් රහිත වටිනාකම කියන දේ 500යි. හරි. වැට් රහිත වටිනාකම 500යි වැට් 50යි එකතුව 550යි. කොහොමද තමයි හැදෙන්නේ? බාන්න ඇත්තට මෙයා රුපියල් 500ක බාන්න තමයි පුතේ ආපහු එවලා තියෙන්නේ. රුපියල් 500ක බාන්න තමයි ආපහු එවලා තියෙන්නේ. එහෙනම් ආපසු එවුම් නිසා විකුණුම් ආදායම අඩු වෙන්නේ. ඒ නිසා ආපසු එවුම් ගිණුමට හර වෙන්නේ රුපියල් 500. 500 ගෙන් ලක්ෂ 5යිනේ. ආපසු එවුම් ගිණුමට හර වෙන්නේ 500යි. හරි. ඒත් එක්කම දරුවෝ ඒත් එක්කම දැන් ඒ ආපසු එවන භාණ්ඩ වලට අදාළ වැට් තියෙනවා 50. බාන්න දැන් ණයට විකිණීම කරද්දී මේ ණයට විකුණුපුවානේ ආපහු එවලා තියෙන්නේ නේද? 3000ක් ණයට වික්කා. ඒ ණයට වික්ක 3000න් 500ක් ආපහු එවලා. හරි? විකුණනකොට 3000 විකුණුම් ගිණුමට බාර කරා. ඒ 3000න් ආපසු එවුම් 500 ආපසු එවුම් ගිණුමට හර කරා. දැන් ඔයත් එක්ක තියෙන වැට් තියෙනවා අයත් එක්ක සම්බන්ධ වෙච්ච වැට් තියෙනවනේ. විකුණද්දී වික්ක 3000ත් එක්ක රුපියල් 300ක් වැට් අය කරා නම් පුතේ ඒ 3000න් 500ක් ආපහු එවනකොට ඒ ආපසු එවපු 500ට දාන වැට් එක මේ වැට් වගකීමෙන් මක් වෙන්න ඕනද? අඩු වෙන්න ඕනේ නේ. මොකද අපි එතකොට පාරිභෝගිකයාට මේ භාණ්ඩ විකුණලා නැහැ. හරි? පාරිභෝගිකයාට භාණ්ඩ ආපහු එවලා කියලා කියන එකේ තේරුම තමයි අපි ඒවා විකුණලා නැහැ. විකුණලා නැහැ කියන්නේ පුතේ වැට් අය කරලත් නැහැ. හරි. එතකොට විකුණන වෙලාවේ වැට් වගකීමට එකතු කරගත්තු මේ 300 ඇතුලේ තියෙන අර 50 ආපහු එවන වෙලාවේ වැට් වගකීමෙන් මක් කරන්න ඕනද? අඩු වෙන්න ඕනේ. අඩු කරන්න ඕනේ. ඒ නිසා පුතේ ආපසු එවුම් මත වැට් වගකීමෙන් අඩු කිරීමක් විදියට වැට් පාලන ගිණුමට නැවත හර කරනවා. 50. හරි. දැන් විකුණන වෙලාවේ මේ 3300ම ණයට විකුණුම් විදියට ණයගතියකින් අපිට අය වෙන්න ඕනේ කියලා වෙළඳ ලැබිය යුතු දෑ ගිණුමට හර කරා. හැබැයි පුතේ 3300න් 550ක් භාණ්ඩ ආපසු එවන නිසා එක පැත්තකින් ආපසු එවුම් විදියට අනිත් පැත්තෙන් අය කරපු වැට් අඩු කිරීමක් විදියට ණයගති වෙළඳ ලැබිය යුතු දෑවත්කමින් මක් වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. හරි. එතන 550ම වෙළඳ ලැබිය යුතු දෑවත්කමින් අඩු වෙන්න ඕනේ. මොනවද ඉස්සරහ? මේක ඕනනම් කෙනෙක්ට ඉස්සරහන් දෙකක් විදියට ලියන්නත් පුළුවන්. ආපසු එවුම් වලට අදාළ දිස්සරහන ආපසු එවුම් ගිණුම හර 500යි වෙළඳ ලැබිය යුතු දෑ බැර 500යි. ආපසු එවුම් වල ඇතුළත් වැට් වලට අදාළ දිස්සරහන වැට් පාලන හර 50යි වෙළඳ ලැබිය යුතු දෑ බැර 50යි. එක්කෝ දිස්සරහන එකක් විදියට නැත්නම් දිස්සරහන් දෙකක් විදියට මේක ලියා ගන්න. එක දිස්සරහන් එකක් විදියට නැත්නම් දිස්සරහන් දෙකක් විදියට මේක ලියා ගන්න. හරි. දිස්සරහන් එකක් විදියට ලියන විදිය තමයි මම දුන්නේ. ඊට පස්සේ ඇත්තටම රුපියල් 500ක භාණ්ඩයක් තමයි ආපහු එවලා තියෙන්නේ. ඒ ආපසු එවුම් 500 ආපසු එවුම් ගිණුමට හර වෙන්න ඕනේ. අනිත් එක ආපසු එවුම් නිසා වැට් වගකීමේ සිදුවන අඩුවීම වැට් පාලන ගිණුමට හර වෙනවා. හරි. එතන හර කරන්න පුතේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා.
හැබැයි එතන ලියන්න ආපසු එවුම් මත කියලා. හරි. අර කරන්නේ වෙළඳ ලැබිය යුතු දෑ කියලා. ඔතන එතන ලියන්න ආපසු එවුම් මත කියලා. right. වෙන වෙනම වෙළඳ ලැබිය යුතු දෑවලට බැර වෙන්න ඕනේ. ආපසු එවුම් ටික පුතේ ආපසු එවුම් කියලා බැර වෙන්න ඕනේ. රුපියල් 500ක්. ඊට පස්සේ වැට් ටික වැට් කියලා බැර වෙන්න ඕනේ. මොනවා? ආපසු එවුම් විදියට ණයගෙතියට ගෙවන්න තියෙන වටිනාකම අඩු වෙනවා 500ක්. එක වෙළඳ ලැබිය යුතු දෑවලට බැර වෙනවා. වැට් විදියට ණයගෙතිය sorry. ආපසු එවුම් විදියට ණයගෙතියගෙන් අය වෙන්න තියෙන වටිනාකම අඩු වෙනවා 500ක්. ඒතර ඒක වෙළඳ ලැබිය යුතු දෑවලට බැර වෙනවා. වැට් විදියට ණයගෙතියගෙන් අය වෙන්න තියෙන ගාණ අඩු වෙනවා 50. ඒක වෙළඳ ලැබිය යුතු දෑවලට බැර වෙනවා වැට් කියලා. හරි. අපෝ කියනනම් ආපසු එවුම් විදියට ණයගෙතියගෙන් අය වෙන්න තියෙන ගාණ අඩු වීම ආපසු එවුම් කියලා වෙළඳ ලැබිය යුතු දෑවලට බැර වෙන්න ඕනේ. වැට් විදියට ණයගෙතියගෙන් අය වෙන්න තියෙන ගාණ අඩු වීම වැට් විදියට ණයගෙති කිනුමට වෙළඳ ලැබිය යුතු දෑ කිනුමට බැර වෙන්න ඕනේ. හරි. right. අපි යන අත්පිට ගණන්. අත්පිට ගණන්. බාන්නේ. අත්පිට ගණන් දෙන්නේ කීයක්ද? අත්පිට ගණන් දෙන්නේ මෙහෙමයි. වැට් රහිත ගාණ කීයද? 1000. මම කිව්වා මේකේ තේරුම. හරි. වැට් රහිත ගාණ 1000 කියන එකේ තේරුම පුතේ මේකට වැට් සම්බන්ධ නැහැ කියන එකද? නෑ. අර පල්ලෙයන් කියලා තිබ්බේ සියලු ගනුදෙනු මත වැට් සම්බන්ධයි කියලා. සියලු ගනුදෙනුත් එක්ක වැට් සම්බන්ධයි කියලා දීලා තිබ්බ නේද? එහෙමනම් මේ ගනුදෙනුවත් එක්ක අනිවාර්යයෙන්ම වැට් සම්බන්ධ වෙලා තියෙනවා. හරි. ඒතර වැට් ගාණ හොයන්න කොහොමද? අන්න ඒක තමයි වැදගත්. එයා කියන්නේ වැට් රහිත වටිනාකම 1000යි. වැට් රහිත ගාණ 1000යි. කියන්නේ ඇත්තටම රුපියල් 1000ක බාන්න තමයි මිලදී ආරම්භ. හරි. ඒත් එක්කම අපි පුතේ වැට් ගෙවලා තියෙන්න ඕනේ. දැන් 1000 කියන්නේ වැට් රහිත වටිනාකම නිසා පුතේ වාට බලන්න පුළුවන් කෙලින්ම 110ක්. 1000 කියන්නේ වැට් රහිත වටිනාකම නිසා වාට 110ක් බලන්න පුළුවන්. 110 කියන්නේ 100යි. එහෙනම් මේ ගාන දුන්නට අදාළ වැට් සහිත වටිනාකම වෙන්නේ 1100. මතක තියාගන්න වැට් රහිත කියන එකේ තේරුම වැට් නැහැ කියන එක නෙමෙයි ඈ. ඒ දීලා තියෙන වටිනාකම වැට් එකතු නොකරපු වටිනාකම කියන එක. right. දැන් අපි රුපියල් 1000ක බාණ්ඩ මිලදී ගන්නවා. ඒත් එක්ක 100ක් වැට් විදියට ගෙවනවා. ඒ කියන්නේ වැට් සහිත වටිනාකම රුපියල් 1100ක් සේරම ගෙවනවා. ඒ ඇත්තටම මිලදී ගන්න 1000ක බාණ්ඩ. රුපියල් 1000ක බාණ්ඩනේ ඇත්තටම මිලදී ගන්න. නේද? එහෙනම් ගණන් කිනෝට හර වෙනවා 1000යි හරි. හරි. ඒත් එක්කම අපි රජයට වැට් විදියට ගෙවනවා. දැන් මේ අපි පාරිභෝගිකයන්ගේ අත්පිට විකුණුම් මත 200කුයි ණයට විකුණුම් මත 300කුයි ඒ කියන්නේ පුතේ 500ක් වැට් විදියට පාරිභෝගිකයන්ගෙන් අරන් අපි ගාව තියාගෙන ඉන්නවා. හැබැයි 500න් 50ක් ආපසු යොමු නිසා අඩු වුණා. ඒ 450ක වැට් වගකීමක් මේ වෙලාවේ වැට් පාලන කිනුම තුල නිරූපණය වෙනවා. හරි. ඒතර ඔය 450 අපි රජයට ගෙවන්න ඕනේ. මම ඔය 450 ගෙවන්න විදි දෙකක් තියෙනවා. එකක් අපි මිලදී ගන්නා භාණ්ඩ හා සේවා මත වක්‍රාකාරයෙන් ගෙවනවා. අනිත් එක අපිට උන ඍජුවම ගෙවන්නත් පුළුවන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට චෙක් එකකින් යවන්නත් පුළුවන්. හරි. එතන වෙන්නේ මොකද? අපි මිලදී ගන්නා භාණ්ඩ හා සේවා මත රජයට වත්බතු ගෙවලා වැට් ගෙවලා එහෙනම් 100ක් මොකද වෙන්නේ? වැට් වගකීමේ අඩුවීමක් විදියට වැට් පාලන කිරීමට අරගෙන. රුපියල් 1000ක බාණ්ඩ ඇත්තටම මිලදී ගන්නවා. ඒ නිසා ගැනුම් ගිණුමට 1000ක් හර කරනවා. 100ක් වැට් විදියට ගෙවනවා. වැට් වගකීම අඩු වෙන නිසා වැට් පාලන ගිණුමට 100ක් කරනවා. මොකද මේ දෙකම ගෙවන්නේ සල්ලි වලින්. 1000යි 100යි දෙකම ගෙවන්නේ සල්ලි වලින්. නිසා මුදල් පාලන ගිණුමට බැර කරනවා 1100. මුදල් පාලන ගිණුම බැර 1100. අනවිසර. ගැනුම් ගිණුම හර 1000යි
වැට් පාලන ගිණුම හර 100යි මුදල් පාලන ගිණුම බැර 1100යි ෂොක් නේද බලන්න මේ ඇත්තරම මිලදී ගන්න 1000ක බාණ්ඩ එහෙනම් ගැනුම් ගිණුමට හර වෙන්නේ රුපියල් 1000යි මුදල් හරි එසේ වැට් විදියට ගෙවනවා රුපියල් 100ක් හරි 100 වැට් පාලන ගිණුමට හර වෙනවා මුදල් කියලා හැබැයි එතන ලියන්න අත්පිට ගැනුම් මත කියලා ඒ ඔයාගේ දැන ගැනීම නිසා අත්පිට ගැනුම් මත මේ දෙකම බැර වෙන්න ඕනේ මුදල් පාලන ගිණුමට කොහොමද බැර වෙන්නේ ගැනුම් කියලා 1000 බාණ්ඩ මිලදී ගන්න මුදල් ගෙවනවා 1000ක් හරි වැට් ගෙවනවා 100ක් බාණ්ඩ මිලදී ගැනීම මත ගෙවනවා 1000ක් වැට් විදියට ගෙවනවා 100ක් සේරම 1100ක් මුදල් ගෙවනවා ණයට ගැනුම් ණයට ගැනුම් 1500න් ණයට ගැනුම් වැට් රහිත 1500 नीलम गणु හරි දැන් මේක මම වැට් රහිත වටිනාකම දෙන්නේ කෙලින්ම ඒතර වැට් රහිත වටිනාකම රුපියල් 1500 නම් 1500ට 100ට 10ක් කෙලින්ම වැට් අය කරනවා 1500ට 110ක් කියන්නේ 150 1500 150යි 1650 එකතු හරි ඒ වැට් සහිත වටිනාකම ඔබ අවසරා කියන්න බං ගැනුම් ගිණුම හර 1500යි වැට් පාලන ගිණුම හර 150යි ණය හිමි ගිණුම බැර 1650යි වැට් පාලන ගිණුම බැර 150යි ණය හිමි ගිණුම නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ පාලන ගිණුම බැර පුටා කියන්නේ 1650 බණ්ඩු දෙයක් කිව්වද ඉස්සරහන හරියද කියලා ඒක වෙතින් බාණ්ඩ මිලදී ගන්නවා ණය 1500ක බාණ්ඩ මිලදී ගන්න. ඒ 1500ක බාණ්ඩ මිලදී ගන්න නිසා ගැනුම් ගිණුමට 1500ක් කරකනවා. හරි. ඒත් එක්කම වැට් විදියට ගෙවන්න එකඟ වෙනවා. මොකද සල්ලි වලින් ගෙවලා නැහැ ණයටනේ බාණ්ඩ ගන්නේ. ඒතර වැට් ටික විතරක් ගෙවන්නේ. ඒතර වැට් ගෙවන්න එකඟ වෙනවා 150. නිසා වැට් පාලන ගිණුමට හර වෙනවා 150. හරි 1500ක බාණ්ඩ තමයි ඇත්තටම ගන්නෙ ඒ නිසා ගැනුම් ගිණුමට හර වෙනවා 1500ක් ඒත් එක්ක වැට් ගෙවන්න එකතු එකඟ වෙනවා 150 නිසා වැට් පාලන ගිණුමට හර වෙනවා 150 හරි මේ දෙකම අපි ගෙවලා දුන්නේ නේ ණයටනේ ඒ නිසා එයාට ගෙවන්න තියෙන ගාණ 1650 වැඩි වෙන්න ඕනේ බාණ්ඩ ගැනුම් ගිණුමට ආපහු යනවා ගැනුම් ගිණුමට හර කරනවා මොකක් කියලාද වෙළඳ ගෙවිය යුතු දෑ කියලා रुपया 1500 වැට් පාලන ගිණුමට හර වෙනවා වැට් පාලන ගිණුමට හර වෙනවා වැට් පාලන ගිණුමට හර වෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ සර ණයට ගැනුම් මත කියලා දාගන්න දේ කියන්නේ 150 මේ දෙකම බැර වෙන්න ඕනේ වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමට වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමට බැර වෙනවා මොනවා කියලාද බැර වෙන්නේ ගැනුම් කියලා බැර වෙනවා 1500 පුතේ මිලදී ගත්ත භාණ්ඩ වලට
900ට ගෙවන්න තියෙන ගාණ වැඩි වෙනවා 1500කින්. ඒක ගැණුම් කියලා බැර වෙනවා. වැට් විදියට 900ට ගෙවන්න තියෙන ගාණ වැඩි වෙනවා 150කින්. ඒක වැට් කියලා බැර වෙනවා. මිලදී ගන්න භාණ්ඩ මත 900ට ගෙවන්න තියෙන වටිනාකම වැඩි වෙනවා 1500කින්. ඒක ගැණුම් කියලා බැර වෙනවා. වැට් විදියට යාට ගෙවන්න තියෙන ගාණ වැඩි වෙනවා 150කින්. ඒක වැට් විදියට බැර වෙනවා. වෙළඳ ගේ විද්‍යාව වලට බැර වෙන්නේ. ෂොක් නේද? හරි. right. අපිට ගෙනමුත් හරි ණයට ගෙනමුත් හරි දැන් ආපසු යව්. ආපසු යවුම් දෙන්නේ වැට් රහිත වටිනාකම දෙක කීයද? ඈ 300 නේ බන් බන්දේ 300ක වැට් රහිත වටිනාකමක් සහිත භාණ්ඩ අපෝ යවනවා 300ට 110ක් වැට් සම්බන්ධ වෙනවා කියන්නේ 30යි 300යි 30යි එකතු වුණාම 330ක වැට් සහිත වටිනාකමක් සහිත භාණ්ඩ තමයි අපෝ යවන්නේ. හරි. අයින්ද කියන්නේ වෙළඳ ගෙවිය යුතු ගිණුම හර 330යි. ආපසු යවුම් ගිණුම බැර 300යි. වැට් පාලන ගිණුම බැර 30යි. හරි. එයා කියනවා මම මෙතනින් පටන් ගන්නකොදී ආපසු යවුම් ගිණුමට බැර වෙනවා 300යි. සමිත හේතුව කියන්න පුළුවන්ද? මොකේද සර්? ආපසු යවුම් ගිණුමට 300ක් බැර වෙන්නේ නේද? යවන්නේ 300ක් වටින භාණ්ඩනේ. ඔව් එතකොට 300යි වැට්නේ ඉතුරු ඉස්සරහන් මූලධර්මය මම අහන්නේ. ඇත්තටම අපි යාට ආපහු යවන්නේ 300කට ගත්ත භාණ්ඩ. ඒතර ආපහු යවනකොට ගැණුම් වියදම අඩු වෙන නිසා ආපසු යවුම් ගිණුමට 300ක් බැර කරනවා. ඊට පස්සේ වැට් පාලන ගිණුමට 30ක් බැර කරනවා. ඒ වැට් පාලන ගිණුමට බැර කරන්නේ මොකද හේතුව? ගද්දි ඒත් එක්ක වැට් ගෙවුවයි කියලා හිතලා නෙමෙයි. එතන බලන්න 150ක් අපි යාට වැට් ගෙවන්න පොරොන්දු වෙලානේ වැට් පාලන ගිණුමට හර කරේ වැට් ගෙවනවා කියලා හිතලා. නැත්නම් ඔය 150න් 30ක් තමයි මේ අඩු වෙන්නේ ඉතින්. හරි. ඒ 30 අපි වැට් විදියට යාට ගෙවන්නේ නැහැ. නේද? නිසා වැට් වගකීමට ඒ 30 නැවත එකතු වෙන්න ඕනේ. ගණිද්දි අඩු කරපු ගණිද්දි ඒ මත ගෙවන්න එකම වුණු වැට් එක මත අඩු වුණු වැට් වගකීම ආපහු යවද්දි නැවත වැට් වගකීමට එකතු වෙනවා. මේ 150න් තමයි අර 30 අඩු වෙන්නේ. හරි? බොඩේ මේනවද ඉතින්? right. ඒතර වැට් වගකීමට ඒ 30 නැවත එකතු විය යුතු නිසා වැට් පාලන ගිණුමට 30 බැර කරනවා. හරි. දැන් බලන්න. අපි ආපසු යවුම් නිසා 900ට ගෙවන්න තියෙන ගාන ඉතින් ආපසු යවුම් විදියට 900ට ගෙවන්න තියෙන ගාන අඩු වෙනවා 300කින් වැට් විදියට 900ට ගෙවන්න තියෙන ගාන අඩු වෙනවා 30කින් එහෙනම් 900ට සේරම ගෙවන්න තියෙන ගාන අඩු වෙනවා 330කින් ඒක 900 පාලන ගිණුමට නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑ ගිණුමට හර වෙනවා කීයද 330 මොකයි වෙන්නේ ඇත්තටම අපි යාට කීයක බාන්න ආපහු යවුවද 300ක බාන්න. අනේ ඇත්තටම ආපහු යවුව ගන්න තමයි පුතේ ආපසු යවුම් ගිණුමට බැරන්නේ. මම මේ උඩ ගිණුම් දෙක මකලා තව ගිණුම් දෙකක් ගන්නවා. තව ගිණුම් දෙකක් ඕනේ. ඇත්තටම අපි යාට කීයක බාන්න ආපසු යවුවද 300. ඒක මොකද වෙන්න ඕනේ? ආපසු යවුම් ගිණුමට බැර වෙන්න 300. නේ 300ක් ආපසු යවුම් ගිණුමට බැර වෙනවා.
වෙළඳ ගෙවිය යුතු දෑ කියලා. එතකොට වැට් වගකීමට නැවත 30ක් එකතු කරගන්න. ඒක වැට් පාලන ගිණුමට බැර වෙන්නේ. වෙළඳ ගෙවිය යුතු දෑ. එතෙන්දි වෙන්නේ ආපසු යවන්නද වැට්. එතෙන්දි වෙන්නේ මොකද? ගද්දි ගෙවන්න එකගුණ වැට් එක ආපහු යවද්දි අඩු වෙන එක. ඒ නිසා වැට් වගකීමට එයාගේ නැවත එකතු වෙනවා. ඔය දෙකම වෙළඳ ගෙවිය යුතු දෑ කියනකොට හර වෙනවා. බාණ්ඩුවේ ආපසු යවුම් විදියට වෙළඳ ගෙවිය යුතු දෑ වලට ගෙවන්න තියෙන ගාන අඩු වෙනවා 300කින්. ඒක හර කරනවා ආපසු යවුම් කියලා. වැට් විදියට වෙළඳ ගෙවිය යුතු දෑ වලට ගෙවන්න තියෙන ගාන අඩු වෙනවා 30කින්. ඒක හර කරනවා වැට් කියලා. උත්තරගතන ගාස්තු ගෙවීම වැට් සහිතව 220යි බෑරු. හරි. ඕකේ වැට් කීයක් තියෙනවද? ඕකේ දුරකථන ගාස්තු කීයක් තියෙනවද? අශ්විනිකා කියන්න බලන්න. දුරකථන ගාස්තු කියපු කීයක් තියෙනවද? වැට් කීයක් තියෙනවද? අශ්විනිකා නැහැ. නැද්ද? අයින්නු. කො කියන්නේ? යශ්නිකා වැට් 20යි දුරකථන ගාස්තු 200යි. ඔව් කොහොමද වැට් 20 ගත්තේ පුතේ? වැට් 20ක් ගත්තේ කොහොමද? හොයාගත්ත විදිය කියන්නේ. 220 110න් 10න් ගුණ කළා. ඇයි 110න් 10න් ගුණ කරේ? 220 ඇතුලේ වැට් තියෙන නිසා. අන් රයිට් හොඳයි නියමයි. එහෙම තමයි වෙන්නේ. මොකද වෙන්නේ? දුරකථන ගාස්තුව දෙන්නේ වැට් 1. වැට් 1 දෙනකොට මම කියලා තියෙන්නේ 110ට බලන්න කියලා. ඒක 110ට බලනකොට වැට් අනුපාතය 110යි යනවා. දුරකථන ගාස්තු වැට් සහිත දෙනවා කීයද? 220යි. එතකොට වැට් සහිත ගාන 220යි. වැට් එක හොයන්න කොහොමද? වැට් සහිත ගාන දීලා තියෙනකොට අපි 110යි බලන්න. 100ට නෙමෙයි 110යි බලන්න. උත්තරේ 20යි. 220ක දුරකථන බිල ඇතුලේ 20ක් වැට් තියෙනවා නම් පුතේ වැට් රහිත ගාන කීයද? වැට් රහිත ගාන කීයද? 200යි. දුරකථන ගාස්තු හර 200යි වැට් පාලන හර 20යි මුදල් පාලන බර 220යි. හරි. බලන්න අපි දුරකථන බිල විදියට ඇත්තටම ගෙවන්නේ 200යි. දුරකථන බිල ගෙවන්නේ ඇත්තටම 200යි. එහෙනම් දුරකථන බිල කියන වියදම 200යි. නම් දුරකථන ගාස්තු ගිණුමට අර කරන්න ඕනේ 200යි. දුරකථන ගාස්තු වියදම 200යි. හැබැයි 220ක් ගෙවනවා ඊටු 20 ගෙවන්නේ වැට් වලට. එතෙන්දිත් වෙන්නේ පුතේ අර අපි පාරිභෝගිකයාගෙන් අය කරගත්තු වැට් රජයට ගෙවීම. වක්‍රාකාරයෙන් රජයට ගෙවීම. නිසා වෙන්නේ වැට් වගකීම අඩු වීමක්. ඒ නිසා වැට් පාලන ගිණුමට හර වෙන්න 20ක්. මේ 220ම ගෙවන්නේ සල්ලි වලින් ඒ නිසා මුදල් බැර වෙන්න ඕනේ 220ක්. බලන්න දුරකථන ගාස්තු ගිණුම හර වෙනවා 200ක් මුදල් කියලා. වැට් පාලන ගිණුමට හර වෙනවා මුදල් කියලා. ඒ දුරකථන බිල මත. යා, nice.
ඒ දෙකම බැර වෙන්න ඕනේ මුදල් වලට. දුරකථන බිල විදියට ගෙවන ගාන දුරකථන බිල් කියලා බැර වෙනවා ඒ 200ක්. වැට් විදියට ගෙවන ගාන වැට් කියලා බැර වෙනවා ඒ 20ක්. තමයි වෙන්නේ. හරිද ළමයි? ගණදෙන ඉවරයි අපිට මේ වැට් පාලන ගිණුම තේරුම් ගන්න උත්සාහ කරන්න දෙයි. ගණදෙන වල මේ අන්තිමට මේ හරියට වෙන්න තව ගණදෙනුවක් ලියගන්න. ඍජුවම වැට් ගෙවීම රුපියල් 60යි කියලා ගන්න 60යි. ඍජුවම වැට් ගෙවීම 60යි. හරි බලන්න මාර කිව්වේ අත්පිට විකුණුම් මත 200ක් පාරිභෝගිකයන්ගෙන් වැට් අය කරලා තියෙනවා. ණයට විකුණුම් මත 300ක් පාරිභෝගිකයන්ගෙන් වැට් අය කරලා තියෙනවා. ඒ කියන්නේ සේරම 500ක් අපි පාරිභෝගිකයන්ගෙන් වැට් අය කරලා තියෙනවා. ඒකෙන් යම් භාණ්ඩ ප්‍රමාණයක් ආපසු යොමු නිසා 50ක් අඩු වෙනවා. ඒ කියන්නේ ඇත්තටම 450ක් අපි පාරිභෝගිකයන්ගෙන් අය කරපු වැට් තියෙනවා. නමුත් භාණ්ඩ මිලදී ගැනීමත් එක්ක ඔය වැට් නැවත රජයට ගෙව්වා. කොහොමද ගෙව්වේ? භාණ්ඩ අර කරපු ටික අත්පිට ගැනුම් මත වැට් සම්බන්ධ වුණා 100ක්. අපි 100ක් අත්පිට ගැනුම් එක වැට් ගෙව්වා. ණයට ගැනුම් එක වැට් ගෙවන්න පොරොන්දු වුණා 150. يعني 250ක් වැට් ගෙවන්න එකඟ වෙලා තියෙන්නේ. හැබැයි ඒත් එක්කම 30ක් ආපසු යවුම් නිසා ඒ වැට් වගකීම අඩු වුණ එක නැවතුණා. ආපසු යවුම් නිසා වැට් වගකීම එතනින් අයින් වෙනවා. ඒත් ඇත්තටම අපි ගැනුම් එක්ක වැට් ගෙවලා තියෙන සුද්ධ වටිනාකම මංගලේ 220යි. ඕකට අමතරව දුරකථන බිලත් එක්කත් වැට් ගෙවුවා 20ක්. ඒ කියන්නේ සේරම මේ 450යි. අපි ගෙවලා තියෙනවා පුතේ 240ක්. 450න් 240ක් ගෙවලා නම් තියෙන්නේ. මිලදී ගත්ත භාණ්ඩ හා සේවාත් එක්ක 450න් 240ක් දැනටම වැට් ගෙවලා ඉවරයි. ඒ කියන්නේ තව අපිට ගෙවන්න තියෙන කීයද? 210යි. මම කිය ඔය 210 නත් 60ක් ඍජුවම අපි වැට් ගෙවුවා නම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඍජුවම වැට් ගෙවුවා නම් ඒකේ දිස්සරහන මොකද්ද? ඒතර වෙන්න ඕනේ මේ වැට් ගෙවීමක් නිසා වැට් පාලන ගිණුමට හර වෙන්න ඕනේ. වැට් පාලන ගිණුමට හර වෙන්න ඕනේ 60 සහ මුදල් බැර වෙන්න ඕනේ. මුදල් පාලන ගිණුමට බැර වෙන්න ඕනේ. ඍජුවම වැට් ගෙවීමට දාලා ඉස්සරහට මොකද තියාගන්න ඔයත් එක්කම වැට් පාලන හර මුදල් බැර. ඒකත් ලියාගෙන මුදල් කියලා වැට් පාලන ගිණුමට හර කරන්න 60ක්. වැට් කියලා මුදල් පාලන ගිණුමට බැර කරන්න 60ක්. හරි. දැන් 210න් 60ක් අපි ඍජුවම රජයට වැට් ගෙවුවා නම් පුතේ. එහෙමනම් තවදුරටත් අපි වැට් විදියට රජයට ගෙවන්න ඕනේ 150යි. බලන්නවා මේ වැට් පාලන ගිණුම දැන් තුලනය කරන්න. මේ වැට් පාලන ගිණුම ඔයා දැන් තුලනය කරලා ශේෂයක් ගන්න. ඔය ශේෂයේ විදියට එන්න ඕනේ මොකද්ද? තවදුරටත් අපි රජයට වැට් විදියට ගෙවන්න ඕනේ ගාන. හරි. බලන්න ඒ ගාන 150 එනවද කියලා. තවදුරටත් රජයට වැට් විදියට අපි ගෙවන්න තියෙන ගාන පාරිභෝගිකයන්ගෙන් අය කරගෙන රජයට නොගෙවා ඇති වටිනාකම ඔක ශේෂයේ විදියට එන්න ඕනේ. බලන්න එනවද කියලා. 500යි 530යි බරපැත්ත එකතුව 530යි බරපැත්ත එකතුව අඩු වෙනවා 200 380ක්. හරි 530න් 380ක් අඩු කරාම 150. බණ එක පගේ එකේ කරා. තවදුරටත් අපි වැට් විදියට රජයට ණයයි. පාරිභෝගිකයන්ගෙන් අය කරගෙන රජයට ගෙවපු නැති කොටසක් තියෙනවා තවදුරටත් 150ක්. ඒක තමයි වැට් පාලන ගිණුමේ අවසාන ශේෂයේ විදියට එන්නේ.